දුර පුතාලා මීට කලින් අපි සාකච්ඡා කරපු කෙටි ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරන්න ඇති. ඒවයින් ඔයගොල්ලෝ යම් අවබෝධයක් ලබා ගන්න ඇති. අපි අද ඊළඟ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා. ඒ කියන්නේ 8 වෙනි ප්‍රශ්න පත්‍රයට අපි එනවා. මේකෙත් ඔයගලන්ට පසුගිය ප්‍රශ්න පත්‍ර වගේ මම ප්‍රශ්න සාකච්ඡා කරනවා. එතකොට ලකුණු දීමේ පියවර පැහැදිලි කරනවා. ඒක හොඳට අධ්‍යයනය කරන්න. මොකද ඒකෙන් ඔයගලන්ට ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන්. right. පළවෙනි ප්‍රශ්නය බලන්න ඔයගොල්ලන්ගේ දැන් ඩිස්ප්ලේ වෙන පළවෙනි ප්‍රශ්නය ඒක කියවන්න. right. පළවෙනි ප්‍රශ්නය බලන්න කියවන්න පළවෙනි ප්‍රශ්නය. ආරම්භයේදී මෝටර් බෝට්ටුවකට නාවක සැතපුම් 24ක් නැගෙනහිරින් නැවක් පිහිටන අතර නැව නොට් 8ක ඒකාකාර වේගයෙන් බටහිරින් අංශක 60ක් උතුරට ගමන් කරමින් පවතී. මෝටර් බෝට්ටුව නොට් 8ක ප්‍රවේගයෙන් නැව හමුවන පරිදි ගමන් කරයි. පැය 3කට පසු හමුවීම සිදුවන බව පෙන්වන්න. right. දත්ත ලියාගමු. ආරම්භයේදී මෝටර් බෝට්ටුව නාවක සැතපුම් 24ක් නැගෙනහිරින්. ඒ කියන්නේ බෝට්ටුව තියනවා මේ වගේ. බෝට්ටුවට නාවක සැතපුම් 24ක් නැගෙනහිරින් නැවක් පිහිටනවා. ඔන්න නැවේ පිහිටීම. නැව නොට් 8ක ඒකාකාර වේගයෙන් පොළවට සාපේක්ෂව නැව නොට් 8ක ඒකාකාර වේගයෙන් බටහිරින් 60ක් උතුරට ගමන් කරමින් පවතී. මෝටර් බෝට්ටුව පොළොවට සාපේක්ෂව බෝට්ටුව නොට් 8ක ප්‍රවේගයෙන් නැව හමුවන පරිදි ගමන් කරයි. පැය 3කට පසු හමුවීම සිදුවන බව පෙන්වන්න. දැන් ළමයි බෝට්ටුව නොට් 8ක ප්‍රවේගයෙන් නැව හමුවන පරිදි බෝට්ටුව ගමන් කරනවා නැව හමුවන පරිදි. එහෙනම් නැවට සාපේක්ෂව බෝට්ටුවේ චලිතය සලකමු. නැවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ අනුව බෝට්ටුව පොළව දන ප්‍රවේගය පොළව නැව. පොළවට සාපේක්ෂව බෝට්ටුව පැයට නාවක සැතපුම් 8යි. නැව්වල සහ බෝට්ටුවල ප්‍රවේගය පැයට කිලෝමීටර් වලිනුත් මඩු ලබනවා. පැයට නාවක සැතපුම් වලිනුත් මඩු ලබනවා. වැඩිපුරම භාවිතා කරන්නේ පැයට නාවක සැතපුම් කියන ඒකකය. මෙයා එනවා පැයට නාවක සැතපුම් 8ක වේගයෙන්. මෙයා පැයට නාවක සැතපුම් 8ක වේගයෙන්. දෙන්නාගෙන් වේග සමානයි. මේකේ දිශා මාරු වෙනවා. මාරුනොත් අනිත් පැත්තට මෙහෙට. උඩට කියන කෙනා ඒ විදිහටම අනිත් පැත්තට එන්න ඕනේ. 8යි. නැව මෙතන බෝට්ටුව මෙතන. නැවට සාපේක්ෂව බෝට්ටුව හමුවීම සඳහා මෙහෙට යන්න ඕනේ. නැව මෙතන නවත්තලා
බෝට්ටුව නැව දෙසට આવොත් හමු වෙනවා. ඒ කියන්නේ නැවට සාපේක්ෂව බෝට්ටුව නම් මේ දිශාව. මේක AC දෛශිකය. AB දෛශිකය ධන BC දෛශිකය. ප්‍රවේග ත්‍රිකෝණය අඳෙමු. AC AC BC මෙහෙට BC 8යි කොනේ 60යි. AB 8යි AB 8 නම් මේ දිගවල දෙක සමානයි. මේක සමදීපා ත්‍රිකෝණයක් නම් මේක 60 නම් මේකත් 60යි. AB සමාන BC නිසා ABC සම දේපාද ත්‍රිකෝණයකි. එම නිසා BCA කෝණය සමාන BAC කෝණය සමාන අංශක 60යි. මේකත් 60යි. මෙතන ලම්බකයක් ඇඳා. ලම්බකයක් ඇඳා. මේ දුර 8යි cos 60යි. AC සමාන 8යි cos 60 මේ දුර. මේ දුරත් 8යි cos 60. ධන 8යි cos 60. 8යි cos 60 වැඩි කිරීම 2. cos 60 භාගයයි 2 කැපුණා. AC දුර 8යි. ප්‍රවේග ත්‍රිකෝණ AC පාදයේ දිග 8යි. AC කියන්නේ මොකද්ද? නැවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. නැවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය 8යි පැයට නාවක සැතපුම්. නමුත් ඒක නෙවෙයි අහන්නේ. මේ දෙන්නා හමුවීමට ගතවන කාලය. හමුවීමට කාලය. හමුවීමට කාලය සමානයි සාපේක්ෂ දුර බෙදීම සාපේක්ෂ වේගය. සාපේක්ෂ දුර 24යි. සාපේක්ෂ වේගය 8යි මේ තියෙන්නේ. 8 වරක් 3යි පැය. හමුවීමට කාලය පැය 3යි. හරි. ද සාපේක්ෂ ප්‍රවේගයේ ගැටලුවකදී ගාන කියවලා මේ ප්‍රවේග සටහන් කර ගැනීම සිදු කරන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම යොදන්න. මෙතනදී ගාන කියනවා බෝට්ටුව නැව හමු වීම පිණිස නම් හොඳම දේ තමයි නැව නවත්තනවා. ඒ කියන්නේ නැවට සාපේක්ෂව. නැව නවත්තනවා කියන්නේ ළමයි නැවට සාපේක්ෂව. නැවට සාපේක්ෂව බෝට්ටුව සැලකීම තමයි වඩා සුදුසුම දේ. සාපේක්ෂවක මූලධර්මයේදී දෛශික ආකලනය භාවිතා කරන්න. මේක භාවිතා කරපුවාම වරදින් නැතුව ප්‍රවේග ත්‍රිකෝණය ඇඳ ගන්න පුළුවන්. හරි. දැන් ගන්න හදන්න. right අපි දෙවෙනි ප්‍රශ්නයට එමු. දෙවෙනි ප්‍රශ්නය right බලන්න දෙවෙනි ප්‍රශ්නය බලන්න කියවන්න. ඔයගලගේ කම්පියුටර් ඩිස්ප්ලේ වෙන ප්‍රශ්නය කියවන්න. ඩිස්ප්ලේ එක බලන්න. සලරේඛීය මාර්ගයක් ඔස්සේ එකිනෙක දෙසට 2m හා 3m ස්කන්ධයෙන් යුතු කුඩා සුමට ගෝල දෙකක් u ප්‍රවේගයෙන් චලනය වේ. ගැටුමෙන් එක් එක් ස්කන්ධය මත ඇතිවන ආවේගී බලය 12ක් mu බෙදීම පහවත්තාවක් එක දන e බව පෙන්වන්න. e අනු
ප්‍රත්‍යාගතික සංගුණකය වේ. right. රූපය ඇඳ ගන්න සලරේඛීය මාර්ගයක් ඔස්සේ එකිනෙක දෙසට ඒ කියන්නේ මුහුණට මුහුණ 2m හා 3m ස්කන්ධයෙන් යුතු කුඩා සුමුට ගෝල දෙකක් u ප්‍රවේග වලින් චලනය වෙනවා. ඒ කියන්නේ මුහුණට මුහුණ චලනයක්, මුහුණට මුහුණ චලනයක්. ගැටුමෙන් පස්සේ ළමයි මේ දෙන්නාගේ ප්‍රවේග අපි සලකනවා v1 v2 කියලා. ගැටුමෙන් පස්සේ මේ දෙන්නා මොන පැත්තට චලනය වුණත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට ගාන හදන්න ලේසි වෙන්න අපි දෙකම ගන්නවා දකුණු පැත්තට. ගාන හදන්න පහසු වෙන්න දෙකම අපි ගන්නවා දකුණු පැත්තට. පැහැදිලි? දැන් මුලින්ම අපි කරන්න ඕන මොකද්ද? I සමාන ඩෙල්ටා MV පද්ධතියට I සමාන ඩෙල්ටා MV යෙදීමෙන් I සමාන ඩෙල්ටා MV යෙදීමෙන් ආවේගයේ බිඳුවයි පසුගම්‍යතාවය 2mv1 ධන 3mv2 ඍණ පෙරගම්‍යතාවය 2mu ඍණ 3mu m කැපෙනවා 2v1 ධන 3v2 සමාන 2u ගෙන් 3u වන ඍණ u ඍණ ඍණයි ධන u එහා පැත්තට ගියා නැවත ඍණ u සමීකරණ 1 ඊළඟට දානවා නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය යෙදීමෙන් ඒක මේ අකුරු තුන ලියලා නවත්තන්න එපා. ඔයගොල්ලෝ දිගටම ලියන්න ඕනේ නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියම කියලා දිගට ලියන්න. නීපානී කියලා කෙටියෙන් ලියන්න එපා. පසු ප්‍රවේග වෙනස v2 ඍණ v1 ඍණ වතාවක් පෙර ප්‍රවේග මේ ප්‍රවේගය හැපතට හරවන්න ඕනේ. ඍණ u අඩු කිරීම u. එතකොට එනවා v2 ඍණ v1 සමාන 2 eu සමීකරණ අංක 2 2 eu. අපි ගන්න ගෝලතර ආවේගය නම් v1 v2 දෙකම හොයන්න ඕනේ ඕන එකක් හොයලා ආවේගය හොයන්න පුළුවන්. මේ දෙකෙන් ඕන ප්‍රවේගයක් හොයමු. v1 කැපෙන හදමු. පළවෙනි එකට එකතු කරනවා. දෙවෙනි එක වැඩි කරලා දෙකෙන්. දෙවෙනි එක දෙකෙන් වැඩි වුණාම 2යි v1 කැපෙනවා. 3යි v2 ධන 2යි v2 සමාන ඍණ u ධන 4ක් eu දෙවරක් දෙක 4ක් eu 5යි v2 සමාන එළියට ගත්ත u 4ක් e ඍණ 1 v2 සමාන u බෙදීම 5 4ක් e ඍණ 1 මේ ගෝල දෙක ගැටෙනකොට ස්පර්ශ ලක්ෂයේදී ඇති වෙනවා
ආවේගී ප්‍රතික්‍රියාවක් නොහොම ගාන අහන්නේ මෙන්න මේ ආවේගී බලය. ආවේගී බලය 3mට දාන්න I සමාන ඩෙල්ටා mv මේ දිශාවට I සමාන ඩෙල්ටා mv මෙන්න ආවේගය I සමාන ගම්‍යතා වෙනස මෙයාගේ පසු ගම්‍යතාවය 3mv2 ඍණ පෙර ගම්‍යතාවය 3 mu එහා පැත්ත හරවන්න ඕනේ ඍණ 3 mu 3mv2 ආදේශ කරන්න u බෙදීම 5 4ක් ඍණ 1 දාන 3 mu 3 mu බෙදීම 5 එළියට ගන්න 4ක් ඍණ 1 3 mu ගත්තා 5 දාන 5 3 mu බෙදීම 5 4ක් කී දාන 4 4ක් එළියට ගත්තා 12ක් mu බෙදීම 5 වතාවක් 1 ධන e මෙන්න ආවේගී බලය right ප්‍රවේගය කොයි පැත්තට ලකුණු කරත් අවුලක් නැහැ දෙකම මේ පැත්තට මම ලකුණු කරා ඒක ප්‍රශ්නයක් නැහැ ඕනනම් දෙක මෙහා පැත්තට ලකුණු කරන්න පුළුවන් ප්‍රවේගයේ ලකුණු කරන දිශාව ගාන හදන්න බලපෑමක් ඇති කරන්නේ නැහැ හරි ගාන හදන්න right ඊළඟ තුන්වෙනි ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නේදී අපි සාකච්ඡා කරන්න යන්නේ කප්පි ගැටලුවක් right ගාන බලන්න කැපිටල් A හා B අනු 5m හා km k කුඩා 5 ස්කන්ධයෙන් යුතු අංශු දෙකක් සුමට අචල කප්පියක් මතින් යන අවිතන්‍ය තන්තුවක දෙකෙලවරට මෙම අංශු දෙක ගැටගසා පද්ධතිය නිසලතාවෙන් මුදා හරේ. අංශුවල ත්වරණය G බෙදීම 5 නම් කෙහියාගයක් තන්තු යාතතියත් සොයන්න. right. රූපේ ගාන දීලා තිනවා. දියද රූපේ ඇඳගන්න. දියද රූපේ ඇඳගන්න. මෙයාගේ ස්කන්ධේ 5යි m. බර 5ක් mg. මෙයාගේ ස්කන්ධේ km. බර kmg. ab. කේන්ද්‍ර හරහා යන මට්ටම අචල මට්ටම මේදුර x1 ත්වරණය x1 ඩබල් ඩොට් මේදුර x2 ත්වරණය x2 ඩබල් ඩොට් තන්තු ආතතිය t ගාන කියනවා අංශුවල ත්වරණ ඒ කියන්නේ x1 ඩබල් ඩොට් g බෙදීම 15 අපි දන්නවා x1 ධන x2 කියන්නේ තන්තුවේ දිග නියතයක් අවකලනය කරා x1 ඩබල් ඩොට් ධන x2 ඩබල් ඩොට් සමාන බිඳුවයි x2 double dot කියන්නේ ඍණ x1 double dot x2 double dot කියන්නේ ඍණ g බෙදීම 5
ඔන්න x1 double dot සහ x2 double dot දීලා තියෙනවා තොරණය. තොරණේ g බෙදීම 5 නම් තොරණේ දීලා තියෙනවා. capital A ට F සමාන m දාමු. බර 5ක් mg ඍණ t 5ක් m x1 double dot පළවෙනි සමීකරණය. capital B ට පහළට F සමාන ma kmg ඍණ t සමාන ස්කන්ධය km x2 double dot දෙක. තොරණ දීලා තියෙන ආතති අයින් කරමු. එක අඩු කිරීම දෙක 5ක් mg ඍණ kmg 5යි m x1 double dot ඍණ km x2 double dot m කැපෙනවා 5යි g ඍණ kg සමාන 5යි x1 double dot ඒ කියන්නේ g බෙදීම 5 k x2 double dot ඍණ g බෙදීම 5 කෙවලාගේ තමයි අහන්නේ. දිගටම g කැපිලා යනවා. 5 ඍණ k සමාන 5ට 5 කැපුණා 1යි ධන k බෙදීම 5 පයින් එකක් 4යි k ධන k බෙදීම 5 4 සමාන පොදු හරය 5යි 5යි 1යි 6යි k දෙවරක් 2යි දෙවරක් 3යි 5 2 10 බෙදීම 3 k 10 බෙදීම 3 පළවෙනි එකට ආදේශ කරමු. තොරණය 5ක් mg ඍණ t සමාන 5යි m x1 double dot g බෙදීම 5 කැපුණා t සමාන 5ක් mg ගෙන් mg 4ක් mg right හදාගන්න ගාන හදාගන්න right ඊළඟ ප්‍රශ්නය දෛශික හතරවෙනි එක දෛශික ප්‍රශ්නයක් අනිවාර්ය විභාගයට එනවා. දෛශික ප්‍රශ්න දෙකක් එනවා, රචනා වලට එකක් එනවා, කෙටි වලට එකක් එනවා. කෙටි ප්‍රශ්නයක් අනිවාර්යයි. right ප්‍රශ්න බලන්න කියවන්න. සුපුරුදු අංකණයෙන් මූලයේ අනුබද්ධයෙන් ඒකමා බීකමා සී ලක්ෂ 3ක පිහිටුම් දෛශික පිළිවෙලින් 6ක් i ධන j කමා ලැම්ඩා i ධන mu j කමා i ධන 13ක් j වේ. මේ ලැම්ඩා හා mu ධන නියත වේ. OABC චතුරස්‍රයේ විකර්ණ දිගින් සමාන නම් හා එකිනෙකට ලම්බ නම් i හා j ඇසුරින් AC දෛශිකය ලියා දක්වන්න. අදිශ ගුණිතය භාවිතයෙන් ලැම්ඩා හා mu වලාගයන් සොයන්න. right දත්ත සටහන් කරගන්න. O මූලයේ අනුබද්ධයෙන් කැපිටල් A වල පිහිටුම් දෛශිකය 6ක් i ධන j. කැපිටල් B වල ලැම්ඩා i ධන mu j. කැපිටල් C වල i ධන 13ක් j. අපි පිහිටුම් දෛශික ගන්නේ සිම්පල් අකුරෙන්. චතුරස්‍රයක් තියෙනවා මෙහෙම. O A B C විකර්ණ දිගෙන් සමානයි හා එකිනෙකට ලම්බක නම්
AC දෛශිකය ලියා දක්වන්න. AC දෛශිකය කියන්නේ AO ධන OC ඍණ A ධන C C ඍණ A C I ධන 13ක් J A 6ක් I ධන J I 6ක් I අඩෝනා 5ක් I 13න් එකක් 12ක් J මෙන්න AC දෛශිකය ගාන යනවා AC දෛශිකය හරි විකර්ණ එකිනෙකට ලම්බයි සහ දිගින් සමානයි ලැම්ඩා මිව් හොයන්න කියලා කියනවා ලැම්ඩා මිව් හොයන්නලු විකර්ණ ලම්බක නම් විකර්ණ ලම්බක නිසා තිද්ගුණිතය OB දෛශිකය මේ විකර්ණය සහ AC දෛශිකය විකර්ණය ලම්බක නම් මේ පාද දෙකේ දෛශිකවල තිද්ගුණිතය බිඳුවයි ලම්බක නම් තිද්ගුණිතය බිඳුවයි OB දෛශිකය කියන්නේ B ලැම්ඩා I ධන මිව් J තිත AC දෛශිකය ඍණ 5ක් I ධන 12ක් J තිද්ගුණිතය සුළු කරා ඍණ 5ක් ලැම්ඩා ධන 12ක් මිව් I වල සංගුණක වැඩි කරා J වල සංගුණක වැඩි කරා මේකෙන් අපි උක්ත කරගන්නවා මිව් වල අගය 5යි ලැම්ඩා බෙදීම 12 මිව් ඊළඟට විකර්ණ දිගින් සමානයිලු විකර්ණ දිගින් සමාන නම් OB දිගයි AC දිගයි සමානයි OB කියන්නේ B දෛශිකයේ මාපාංකය ලැම්ඩා වර්ග ධන මිව් වර්ගයේ වර්ගමූල AC දෛශිකයේ මාපාංකය 5 වර්ග ධන 12 වර්ගයේ වර්ගමූලය දෙපැත්තම වර්ග කරා ලැම්ඩා වර්ග ධන මිව් වර්ග 25යි 144යි ලැම්ඩා වර්ග ධන මිව් වර්ග මිව් ආදේශ කරමු 5ක් ලැම්ඩාට 12 වර්ග 169 පොදු හරය 144 144ක් ලැම්ඩා වර්ග ධන 25ක් ලැම්ඩා වර්ග සමාන 169 169යි ලැම්ඩා වර්ගයට 144 169 කැපුණා ලැම්ඩා වර්ග සමාන 144 ලැම්ඩා සමාන ධන හෝරින 12 නමුත් ගාන කියනවා ලැම්ඩා මිව් ධන ලැම්ඩා මිව් ධන නම් ගන්න ධන උත්තරේ ලැම්ඩා ධන නිසා ලැම්ඩා සමාන 12යි මෙතෙන්ට දාලා මිව් ගමු මිව් 5ට 12 ලැම්ඩා 12යි කැපුණා මිව් සමාන 5යි මෙන්න ලැම්ඩා සහ මිව් හරි හදන්න හරි ළමයි අපි ඊළඟ ප්‍රශ්නට යමු ඊළඟ ප්‍රශ්නේ අපි කතා කරන්නේ බලය සම්බන්ධ
පාඩමකින් ඒකතල බල සම්බන්ධ ගැටලුවක්. right ප්‍රශ්න කියවන්න. ABCDEF සවිධි ෂඩාශ්‍රයකි. ඒ පාදයක දෙක සිම්පල් ඒවේ 3ip 7ip p 2ip mp np යන විශාලත්ව ඇති බල පිළිවෙලින් AB, BC, CD, DE, EF, FA පාද මත පීටයි. පද්ධතිය බල යුග්මයකට ඌනනය විට දෙක පද්ධතිය AD දිගේ ක්‍රියා කරන තනි බලයකට තුල්‍ය විට M හා N අගයන් හොයන්න කියලා කියනවා. right. දැන් රූප සටහන අඳින්න. රූපය අඳ ගන්න. සවිධි ෂඩාශ්‍රයක් අඳින්න. සවිධි ෂඩාශ්‍ර සාමාන්‍යයෙන් ඒකදල බල පාඩමේදී විභාගෙට වැඩිපුරම ලැබෙන්නේ සවිධි ෂඩාශ්‍ර පිළිබඳ ගැටලු. පාදයක දිග simple A. AB පැත්තට 3ip. BC පැත්තට 7ip. CD පැත්තට P. DE පැත්තට 2ip. EF පැත්තට MP. FA පැත්තට NP. ඔන්න බල ටික. නැවත වතාවක් බලන්න. විභාගෙදී එක වරකින් මේක අවසන් කරන්න එපා. මොකද එක බලයක් හරි මාරුනොත් එහෙම ඒ ගාන එතනින් එහාට වැඩක් නැහැ. කොච්චර හැදුවත් හදන ක්‍රම හරි ගියත් ලකුණු ලැබෙන්නේ නැහැ. එක බලයක් මාරුනා කියන්නේ දිගටම වැරදීනේ. උත්තරේ නෑ වැරදි. ඒක නිසා සාමාන්‍යයෙන් බලය වගේ පාඩමකදී මේ බල පද්ධතිය නැවත වතාවක් බලන්න. AB පැත්තට 3ip. BC පැත්තට 7ip. CD පැත්තට P. DE පැත්තට 2ip. EF පැත්තට MP. FA පැත්තට NP යන බල ක්‍රියා කරනවා. හරි. පද්ධතිය බල යුග්මයකට උණනය වන විට M සහ N අහනවා. බල පද්ධතියක් බල යුග්මයකට උණනය වෙන අවස්ථාව මොකද්ද? G අසමාන බිඳුව වීම සහ R සමාන බිඳුව වීම. එහෙනම් අපි ලියනවා පළවෙනි කොටස පද්ධතිය යුග්මයකට ඌනනය වේනම් G අසමාන බිඳුව හා R සමාන බිඳුව වේ. R සමාන බිඳුව නම් x සමාන බිඳුව හා y සමාන බිඳුව වේ. සංප්‍රයුක්ත බලයේ බිඳුවට ඕනෑම අවස්ථාවක xy සංරච දෙකම එක විට ශූන්‍ය වෙන්න ඕනේ. x බිඳුවයි y බිඳුවයි. දැන් x බිඳුව කරන්න. x බිඳුව 3ip ධන 7ip cos 60 ඍණ p cos 60 ඍණ 2ip ඍණ mp cos 60 ධන np cos 60 ධන np cos 60 සමාන බිඳුව 3ip
7යි p ගෙන් p අඩු වුණා 6යි p. cos 60 භාගයයි. ඍණ 2යි p. mp බෙදීම 2 np බෙදීම 2 cos 60 භාගයයිනේ. 3යි p ගෙන් 2යි p අඩු වුණා p. දෙවරක් 3යි p. ඍණ mp බෙදීම 2 ධන np බෙදීම 2 p කැපුණා 3 1යි 4යි ඍණ m බෙදීම 2 ධන n බෙදීම 2 දෙකෙන් වැඩි කරා මේක එහා පැත්තට ගියා m ඍණ n දෙවරක් 4 8යි සමීකරණක 1. ඊළඟට සිරස් බල y බිඳුව කරා 7යි p sin 60 ධන p sin 60 ඍණ mp sin 60 ඍණ np sin 60 සමාන බිඳුව. sin 60 කැපී යනවා 8යි p සමාන mp ධන np p කැපුණා m ධන n සමාන 8 සමීකරණක 2. 1යි 2යි එකතු කරන්න. එතකොට එනවා 2යි m සමාන 16යි. m සමාන 8යි. 1යි 2යි අඩු කරන්න. m කැපෙනවා. ඍණ 2ක් එන. බිඳුවයි. n සමාන බිඳුවයි. හරි. පළවෙනි කොටස හදලා ඉන්න. මෙඩික් කරන්න මුලින්ම එඩික් කරගන්න. right. දැන් දෙවෙනි කොටස බලමු. පද්ධතිය AD දිගේ ක්‍රියා කරන මෙන්න මේ පැත්තට තනි බලයකට කියන්නේ මොකද්ද? සංප්‍රයුක්ත බලය. AD දිගේ ක්‍රියා කරන තනි බලයක් කියන්නේ ළමයි සංප්‍රයුක්ත බලය යන්නේ මේ දිගේ. සංප්‍රයුක්ත බලය මේ දිගේ නම් සංප්‍රයුක්ත බලය මත ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණය ශුන්‍ය වෙනවා. එමනම් ඒ වටා ගූර්ණය බිඳුවයි ඩි වටා ගූර්ණය බිඳුවයි. right. ඒ වටා ගූර්ණය g බිඳුවයි. දෙවෙනි කොටස. ඝන ගූර්ණය මේ දෙකෙන් නැහැ. 7යි p ධන ගූර්ණයක් දුර දික් කරා ලම්බකයක් ඇඳ මේ කොනේ 60යි. a sin 60 a sin 60 මේකට වගේ දෙගුණයක් 2යි a sin 60 ධන 2යි p 2යි a sin 60 ධන mp a sin 60 සමාන බිඳුව ඔක්කොම ධන ගූර්ණ a sin 60 කැපෙනවා 7යි p ධන 2යි p දෙවර දෙක 4යි p ධන mp 7යි 2යි 9යි 4යි 13යි mp සමාන ඍණ 13යි p p කැපුණා m සමාන ඍණ 13යි. ඔනෙම් වලාගේ. ඊළඟට d වටා ගූර්ණය බිඳුවයි. d වටා ගූර්ණය බිඳුවයි. 7යි p ධන ගූර්ණයක්. දුර a sin 60. 3යි p ධන
2 sin 60 np ධන 2 sin 60 ඊළඟට mp ධන දුර a sin 60 සමාන බිඳුව. mp ධන ගූර්ණයක් දුර a sin 60. a sin 60 කැපෙනවා. a sin 60 කැපෙනවා. 7p 6p 2ක් np mp p කැපුණා 6යි 7යි 13 ධන 2ක් n ධන m අපි m හොයාගත්තා m ඍණ 13යි ආයකත් කැපෙනවා n සමාන බිඳුවයි ඉස්සලත් බිඳුවක් එනවා දැනුත් එනවා එකක් බිඳුව හරි දැන් හදාගන්න හරි දැන් අපි සාකච්ඡා කරේ ඇප්ලයිඩ් පේපර් එකක් මේකෙදි ඔයගලන්ට ප්‍රශ්නවලට උත්තර ලියන්න විනාඩි 3කට වඩා වැඩි කාලයක් ගත වෙන්න ඇති කොහොමත් අපි කොහොමත් ටික ටික වේගය වැඩි කරලා මේක විනාඩි 3කට ගේන්න ඕන විභාගෙදී අපිට ලැබෙන කාලය මේ වගේ එකට විනාඩි 3යි. නමුත් අපි මූලිකව විනාඩි 3ට වඩා වැඩි කාලයක් යොමු කරන එක ප්‍රශ්නයක් නෑ. මොකද මුලින් අපිට අවශ්‍ය වෙන්නේ මේකට උත්තර ලියන විදිය අඳුන ගන්නනේ. ඊට පස්සේ අපි ටික ටික එහාට යනකොට පොඩක් ස්පීඩ් කරලා විනාඩි 3කට මේවට උත්තර ලියන කාලය හදා ගන්න වෙනවා. ඒක අපි ඉස්සරහට කරමු. right. එමනම් අපි නැවත පේපර් එකකින් හමු වෙනවා. right. අයබෝන්